අපේ දයාබර නංගිල මල්ල ඇතුළු සියලුම සිසු දරුවන්ට මුලින්ම ආයුබෝවන් කියා ප්‍රාර්ථනා කරනවා. අද දිනේදී අපි හැමෝම එකතු වෙලා ඉන්නවා History with Arita YouTube channel එක හරහා තවත් අගන පාඩම් එකක පිළිබඳව සාකච්ඡාවට. අද දිනේදී අපි සාකච්ඡා කරන්න යන්නේ ඔගොල්ලෝ අතර හරි සුප්‍රසිද්ධ පාඩම් එකක වන රුසියානු විප්ලවය ගැන. මේක යුරෝපා ඉතිහාසය උසස් පෙළ යුරෝපා ඉතිහාසයට අතිශයම සුවිශේෂී පාඩම් එකකයක්. ඒ වගේම සාමාන්‍ය පෙළ සඳහාත් මේක අතිශයින්ම වැදගත් වන පාඩම් එකකයක් වෙනවා. ඊට අමතරව ඉතිහාසය ඉගෙන ගන්න කෙනෙක් අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු සංසිද්ධියක් විදිහට අපි රුසියානු විප්ලවය සැලකනවා. එතකොට මේක යුරෝපා ඉතිහාසය තුල පමණක් නෙමෙයි සමස්ත ලෝක ඉතිහාසයේම වැදගත් සංසිද්ධියක්. අපි මේක සරලව දක්වන 1917 රුසියානු විප්ලවය කියලා. ඒකට අපි මතක තියාගන්න ඕනේ රුසියානු විප්ලවයේ ප්‍රධාන වශයෙන්ම අවස්ථා තුනකින් යුක්තයි. ඒ තමයි 1905 දී ඇතිවෙච්ච විප්ලවකාරී තත්ත්වය, ඊළඟට 1917 මාර්තු මාසයේදී ඇතිවෙච්ච විප්ලවකාරී තත්ත්වය, ඒ වගේම වඩාත්ම සුප්‍රසිද්ධ එක 1917 ඔක්තෝබර් මාසයේ ඇතිවෙච්ච බෝල්ෂෙවික් විප්ලවකාරී තත්ත්වය. එතකොට අපි මේ කතා කරන විප්ලවකාරී තත්ත්වය රුසියාව තුළ ඇති වුණේ ඇයි? අනිවාර්යෙන් අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට අපි සරලව කිව්වොත් ඒ වෙනකොට රුසියාවේ පැවතුණු ඒකාධිපති සාර පාලනයට විරුද්ධවත් වැඩවසම් සමාජ ක්‍රමයට විරුද්ධව. අපි කියනවා වැඩවසම් සමාජය කියලා කියන්නේ රදලයන්ගේ බලය උපරිම තත්ත්වයක තිබිච්ච ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ තත්ත්වය පහත් වෙච්ච සමාජ ක්‍රමයක්. වැඩවසම් සමාජ ක්‍රමය කියලා කියන්නේ. එතකොට රුසියාව තුළ මේ වැඩවසම් සමාජ ක්‍රමය තිබ්බ මේ කාලය වෙනකොට 1900 මුල් භාගය වෙන විටත් වැඩවසම් සමාජ ක්‍රමය තිබ්බ රුසියාව. එතකොට අන්නේ කියන වැඩවසම් සමාජ ක්‍රමයටත් විරුද්ධව රුසියාවේ හිටපු ගොවිකම්කරු ප්‍රජා එකතු වෙලා රුසියාව තුළ පැවතිච්ච මෙම ක්‍රමය මනත අපි කියනවා සිස්ටම් එක වෙනස් කිරීම සඳහා ගෙන ගිය රැඩිකල්වාදී පෙරලිය අපි සරලව රුසියානු විප්ලවය කියලා දක්වනවා. එතකොට රුසියාව තුළ මේ වගේ විප්ලවකාරී තත්ත්වයක් ඇති වුණේ ඇයි? මේ විප්ලවකාරී තත්ත්වය ඇති වෙනකොට රුසියාවේ තිබිච්ච සමාජීය ආර්ථික දේශපාලන තත්ත්වයන් මොන වගේද? විප්ලවයේ ගමන් මඟ මොකක්ද? ඒ වගේම රුසියන් විප්ලවයෙන් උද්ගත වෙච්ච ප්‍රතිඵල මොනවාද කියන එක අපි මේ වීඩියෝ හරහා සාකච්ඡා කරනවා. එහෙනම් අපි කොටසින් කොටස යමු. ඒ කොටසින් කොටස යාමේදී මුලින්ම අපි යමු මොන කොටසටද? රුසියාව තුළ මේ වගේ විප්ලවයක් ඇති වුණේ ඇයි කියලා සාකච්ඡා කරමු මුලින්ම. ඔව්. එතකොට රුසියාව තුළ අපි මේ කියනවා වගේ විප්ලවයක් ඇති වෙන්න බලපාපු හේතු සාධක ගැන කතා කරද්දී අපි මතක තියාගන්න ඕනේ රුසියාවේ ඒ වෙනකොට හිටපු පාලකයන් ඍජුවම හේතුකාරක වෙලා තියෙනවා රුසියාව තුළ විප්ලවයක් ඇති. එතකොට රුසියාව තුළ අපි මේ කියන කාලය වෙනකොට හිටියේ රොමනොව් කියලා පෙළපත රජ පෙළපත. අපි රජ පෙළපතට තව නමක් දෙනවා සාර් රජ පෙළපත කියලා. සාර් රජ පෙළපත කියලා. මේ සාර් රජ පෙළපතේ මුල් කාලේ තරමක් ශ්‍රේෂ්ඨ පාලකයෝ හිටියා. නමුත් කල් යන්න ඒ ශ්‍රේෂ්ඨභාවයෙන් නැති වෙලා ඒ පාලකයෝ ප්‍රජා පීඩක එහෙම නැත්නම් අපි කියන්නේ ජනතාවට පීඩා කරන කියලා. අන්නේ ජනතාවට පීඩා කරන පාලකයන් බවට පත් වුණා. දැන් මේ දැක්වෙන්නේ රුසියානු විප්ලවයේ සමේ ආසන්න කාලය තුල හිටපු ඒ වගේ ප්‍රජා පීඩක පාලකයෝ දෙන්න. එතකොට අපි නිකන් සරලව ගත්තොත් මේ පළවෙනි රූපේ තුල ඉන්නේ තුන්වන ඇලෙක්සැන්ඩර් සාර් රජතුමා. තුන්වන ඇලෙක්සැන්ඩර් සාර් රජතුමා තමයි මේ පළවෙනි රූපය තුල ඉන්නේ. මේ තුන්වන ඇලෙක්සැන්ඩර් සාර් රජතුමා වර්ෂ
1881 ඉඳන් 1894 දක්වා රුසියාව තුළ සිහසුන දරනවා. එතකොට මේ 1881 ඉඳන් 94 දක්වා හිටපු මේ තුමන ඇලෙක්සැන්ඩර් සාර් රජතුමා ඇත්තටම දරුණු ප්‍රජාපීඩනයක්. ඒකට එක හේතුවක් තමයි මෙයාගේ පියා වෙච්ච දෙවන ඇලෙක්සැන්ඩර් සාර් රජතුමා වතාවකදී කුමන්ත්‍රණකරුවන් අතින් ඝාතනය වෙනවා 1881 වර්ෂයේ. එයාගෙන් පස්සේ තමයි එයාගේ පුතා එහෙම නැත්නම් දෙවන ඇලෙක්සැන්ඩර් සාර්ගේ පුතා වෙච්ච තුන්වන ඇලෙක්සැන්ඩර් සාර් බලයට එන්නේ. ඒ හින්දා ඔහු මේ කුමන්ත්‍රණකරුවන්ට විරුද්ධව රාජාණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණය කරන අයට විරුද්ධව කටයුතු කරා. විශේෂයෙන්ම පුවත්පත් තහනමක් අරන් ගියා. සියලුම උද්ඝෝෂණයන් මර්ධනය කරා. ඒ විතරක් නෙමෙයි කිසිදු නඩු විභාගයකින් තොරව ඕනෑම පුද්ගලයෙක් සිරගත කිරීමේ නීති ක්‍රමවේදත් එයා විසින්ම හදාගෙන තිබ්බා. එතකොට මේ තුන් ඇලෙක්සැන්ඩර් සාර් කියලා කියන්නේ ඒ විදියට ප්‍රජා පීඩක විදියට හැසිරෙච්ච පුද්ගලෙක්. ඒ වගේම තවත් පුද්ගලෙක් වැදගත් වෙනවා. රුසියානු විප්ලවය රුසියාව තුළ සිදු වෙද්දී රුසියාව තුළ හිටපු සාර් පාලකයෙක්. කවුද මේ සාර් පාලකයා? ඒ තමයි මේ රූපෙන් දැක්වෙන්නේ ඔහුට අපි කියනවා දෙවන නිකලස් සාර්. දෙවන නිකලස් සාර් පෙළපතේ අවසාන පාලකයා විදිහට සැලකන්නේ මේ දෙවන නිකලස් සාර්. ඔහුගේ නාමය වෙන්නේ දෙවන නිකලස් සාර් රජතුමා. දෙවන නිකලස් සාර්. එතකොට මේ දෙවන නිකලස් සාර් වර්ෂ 1894 ඉඳන් 1917 දක්වා බලයේ ඉන්නවා. විශේෂම මෙයාගේ කාලයේදී තමයි අපි කියන රුසියානු විප්ලවයේ නැගීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මතුවීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ රුසියානු විප්ලවයේ මතුවීම සිද්ධ වෙදි හිටපු පාලකයා තමයි දෙවන නිකලස් සාර් රජතුමා. එයත් සියලුම උද්ඝෝෂණ හමුදා මාර්ගයෙන් මර්ධනය කරන්න උත්සාහ කරපු චරිතයක්. එතකොට රුසියාව තුළ හිටපු මේ වගේ ඒකාධිපති සාර් පාලකයන්ගේ ක්‍රියාදාමයන් බලපාලා තිනවා රුසියාව තුළ විප්ලවයක් ඇති. ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ රුසියාව තුළ විප්ලවය ඇති වෙද්දි හිටපු පාලකයා විදියට මෙයා ඊටාත්ම අදූරදර්ශී ඒ වගේම දුර්වල පාලකයෙක්. ඒකට හේතුව තමයි මෙයාගේ කාලයේදී අපි කියනවා වැඩවර්ජන ගණනාවක් ඇති වෙනවා රුසියාව තුළ. ඒ හැම වැඩවර්ජනයකදීම මෙයා උත්සාහ කරනවා හමුදාම යොදවල වැඩවර්ජන පරාජය. හමුදාවට අණ දෙනවා උද්ඝෝෂකයන්ට වෙඩි තියන. එතකොට ඒ ඇරෙන්න යාට වෙන විසඳුම් තිබ්බේ නැහැ. එයා වතා කිහිපයක්ම උත්සාහ කරා රුසියාව තුළ ඩූමාවන් කැඳවන්න. ඩූමාවන් කියලා කියන්නේ රුසියාව තුළ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වගේ දෙයක්. එතකොට මේ ඩූමාවන් නැමැති සංවිධාන අවස්ථා කිහිපයකට කැඳවන්න උත්සාහ කරනවා දෙවන නිකලස් සාර්. ඒ ඇරුණකොට රුසියාව තුළ ඇතිවෙමින් තිබුණු විප්ලවකාරී තත්ත්වය, ප්‍රචණ්ඩකාරී තත්ත්වය, මහජන නැගිටීම් පාලනය කරන්න යා වෙනත් කිසිම ක්‍රියාමාර්ගයක් දැනන් හිටියේ නැහැ. එතකොට මේ දෙවන නිකලස් සාර්ගේ දුර්වලතාවයක් බලපානවා රුසියාව තුළ විප්ලවකාරී තත්ත්වයක් ඇති වෙන්න. එතකොට රුසියාව තුළ මේ වගේ විප්ලවයක් ඇති වෙන්න බලපාපු මුල්ම හේතු කාරණාවක් විදියට මේ සාර් රජ පෙළපතේ දක්නට ලැබුණු ඊ타ත්ම ප්‍රජාපීඩක තත්ත්වය අපිට හඳුනා ගන්න පුළුවන් කියලා අපිට මුලින්ම දක්වන්න පුළුවන්. ඊළඟට රුසියාව තුළ විප්ලවයක් ඇති වෙන්න රුසියාව තුළ තිබිච්ච වැඩවසම් ක්‍රමය බලපාන. දැන් සාමාන්‍යයෙන් අපි දන්න විදියට යුරෝපා ඉතිහාසය අධ්‍යයනය කරද්දී අපි දන්නවා මේ වැඩවසම් සමාජ ක්‍රමය බිඳ වැටෙන්න පටන් ගන්නේ 13 14 15 වන සියවස්වලදී කියලා. හැබැයි රුසියාව තුළ විප්ලවය ඇති වෙන්නේ ප්‍රධාන විප්ලවය ඇති වෙන්නේ 1917 වර්ෂයේ. ප්‍රධාන විප්ලවය ඇති වෙන්නේ 1917 වර්ෂයේ.
එතකොට ඒ කාලේ වෙනකොටත් රුසියාව තුල තිබුණේ මොන සමාජ ක්‍රමයක්ද? වැඩවසම් සමාජ ක්‍රමය. වැඩවසම් සමාජ ක්‍රමය. මේ වැඩවසම් සමාජ ක්‍රමය කියලා කියන්නේ පොඩි සරල හැඳින්වීමක් දෙන්න. රජතුමා සහ රදල ප්‍රජා රජු යටතේ රජුගේ පාලන කටයුතු වලට උදව් කරපු රදල ප්‍රජාව තමයි උඩින්ම වැජඹුණේ සාමාන්‍ය ජනතාවටත් උනේ ඊ타මත්ම පහළ තත්ත්වයක් සමාජය තුල. එතකොට මේ ක්‍රමය තමයි 1917 වෙද්දී රුසියාව තුල පැවතුනේ. මේකට රුසියාවේ මිනිස්සු කැමති වුණේ නැහැ. ඇයි? දැන් බලන්න රටේ බහුතරයක් සාමාන්‍ය ජනතාව. ඒ බහුතරය එක්ක ගොවි ප්‍රජාවට අයිති නැත්නම් කම්කරු ප්‍රජාවට අයිති. ඒ වගේම වැඩවසම් සමාජ ක්‍රමය ඇතුලේ මෙයාලා ඊ타ත්ම දුක්ඛිත ජීවිත තමයි ගත කරේ. දුක මුසු වෙච්ච ජීවිත. එතකොට එයාලගේ දෛනික ජීවිතේ පීඩාකාරයි. සුළුතරයක් වෙච්ච මේ රාජුගේ පිරිවර සහ රදල ප්‍රජාව සමාජය තුළ බහුතරය වෙච්ච සාමාන්‍ය ජනතාව පලා පෙලා එහෙම නැත්නම් පීඩාවට ලක් කරා කටයුතු කරා. ඒක මේ වැඩවසම් සමාජ ක්‍රමය තුළ දක්නට ලැබුණා. මේකට රුසියාවේ මිනිස්සු කැමති වුණේ නැහැ. රුසියාවේ මිනිසුන්ට ඕන වුණා මේ යල් පැන ගිය පසුගාමී වැඩවසම් සමාජ ක්‍රමය වෙනස් කරන්න. අන්නේ හින්දාත් රුසියානු විප්ලවය ඇති වෙන්න අපි මේ කියන වැඩවසම් සමාජ ක්‍රමය වෙනස් විය යුතුයි කියන මතය ඉදිරියට ආවා කියන එක අපිට සරලව ගෙනහැර දක්වන්න. ඊළඟට රුසියානු විප්ලවය ඇති වෙන්න බලපාපු තවත් ප්‍රධාන සාධකයක් තමයි මේ 1905 දී ඇති වෙච්ච රුසියානු ජපාන් යුද්ධය. රුසියාව සහ ජපානය අතර ප්‍රබල යුද්ධයක් ඇති වුණා 1904-1905 අතර කාලේ. අපි මේ යුද්ධයට නම දෙනවා රුසියන් ජපාන් යුද්ධය කියලා. රුසියන් ජපාන් යුද්ධය කියලා තමයි අපි මේකට නම දෙන්නේ. දැන් රුසියාව කියලා කියන්නේ මුල් කාලේ අපි කිව්වා වැදගත් ශ්‍රේෂ්ඨ පාලකයෙක් හිටියා. මහා පීඨ අධිරාජ්‍ය වගේ පාලකයෙක් හිටියා. එතකොට එයාලා යටතේ රුසියාව හරිම ශක්තිමත් භෞමික අඛණ්ඩතාවය රැකගත්තු දේශයක් විදියට ඉස්සරහට ආවා. හැබැයි මතක තියාගන්න අපි මේ කතා කරන රුසියන් ජපාන් යුද්ධදී පොඩ්ඩක් හොඳට බලන්න. රුසියාව කියලා කියන්නේ ජපානය වගේ 100ට මොන වගේ ගුණයක්? සාමාන්‍ය අපි කියන 100,4000 එහෙම නැත්නම් සරලව කියනවා ජපානය වගේ 45 ගුණයක් විශාලයි රුසියාව. රුසියාවේ මිනිස්සුත් හිතාගෙන හිටියා අපි ලෝකෙ ලොකු රටක් අපිව පරාජය කරන්න කාටවත් බෑ කියලා. හැබැයි මොකද වෙන්නේ? මේ 1905 කාලේ වගේ ඇති වෙච්ච රුසියන් ජපාන් යුද්ධයෙන් නොසිතපු විදියට කවුරුවත්ම හිතපු නැති විදියට රුසියාව පරාද වෙනවා. කවුරුවත්ම හිතපු නැති විදියට රුසියාව පරාද වෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? ඒ සිද්ධියත් එක්ක රුසියාව කියලා කියන්නේ හිතන තරම් බලවත් රටක් නෙමෙයි. සාර් රජවරු හිතන තරම් රුසියාව ශක්තිමත් නැහැ. සාර් රජවරු ඔය පුම්බගෙන පෙන්නන තරම් සාර් රජවරු බලවත් නැහැ කියන එක මිනිස්සු අතරට ගියා. මේ සිද්ධියත් එක්ක තමයි රුසියාව තුල 1905 විප්ලවය ඇති වෙන්නේ. කෙසේ නමුත් මේ 1905 විප්ලවය විප්ලවකාරී තත්ත්වය අපි ඉදිරියට කතා කරනවා. නමුත් දැන්ම මතක් කිරීමක් කළා කියන්නම් 1905 විප්ලවයේ ඉතාමත්ම ඉක්මනින් මැඩ පවත්වන්න රුසියානු සාර් පාලකයන්ට හැකියාව ලැබෙනවා. ඒක සුවිශේෂී කාරණාවක් කියලා අපි මතක තියාගන්න ඕනේ. ඊළඟට රුසියාව තුල මේ වගේ විප්ලවයක් ඇති වෙන්න බලපාපු ඊළඟ හේතුව තමයි පළවන ලෝක යුද්ධය.
පළවන ලෝක යුද්ධය. මොකද්ද මේ පළවන ලෝක යුද්ධය කියන්නේ? අපි දන්නවා පළවන ලෝක යුද්ධය ආරම්භ වෙන්නේ වර්ෂ 1914 වගේ කාලෙක. මේ පළවන ලෝක යුද්ධයේ සැබෑම මුල් කාලය තුල සැබෑම ශක්තිමත් බලවතා විදිහට පිළිගත්තේ ජර්මනිය. එම නැත්නම් ජර්මන් අධිරාජ්‍යය. එතකොට මේ ජර්මන් අධිරාජ්‍ය සමග ගැටෙන්න පටන් ගන්නවා රුසියාව. ජර්මනියට නැගෙනහිර දෙසින් පිහිටි රුසියාව. ඒ වුණාට මතක තියාගන්න රුසියාව කියලා කියන්නේ ජපානය හමුවේ පරාජය වෙච්ච රට. ඒ විතරක් නෙමෙයි මේ යුද්ධයට සාරජවරු රුසියාව මැදිහත් කෙරෙව්වේ යුද්ධය දිනන්න බලාගෙන නෙමෙයි. මොකද අපි කිව්වා මේ වෙනකොට රුසියාව තුල ප්‍රශ්න ගොඩ නැගිමින් තිබුණා. ඕනම රටක ප්‍රශ්න ගොඩ නැගිමින් තියෙද්දී ඒ රටක පාලකයා උත්සාහ කරනවා ජනතාවගේ ඔළුවට වෙන දෙයක් හාවද්දලා ඒ ප්‍රශ්න අමතක කරවන්න. අන්නේ සිද්ධාන්තය රුසියාවේ හිටපු දෙවන නිකලස් සාර් රජතුමා අනුගමනය කරා. එයා මොකද කරන්නේ? එයා රුසියාවේ මිනිස්සුන්ට දැන් සමාජ පීඩනය ඇති වෙලා ප්‍රජා පීඩක තත්ත්වයන් ඇති වෙලා රදලයන් හමුවේ පීඩාවට පත් වෙනවා. ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න හමුවේ මිනිස්සුව යුද්ධයකට යොමු කරනවා. ඇයි සාර් රජතුමා හිතනවා යුද්ධයට යොමු කරාම මිනිස්සුන්ගේ හිත යුද්ධයට ඇදලා යනවා මිසක් අර ප්‍රජා පීඩක තත්ත්වයන් මතක් වෙන එකක් නෑ කියලා සාර් රජතුමා හිතනවා. එතකොට මොකද වෙන්නේ? රුසියාවේ මිනිස්සු යුද්ධයට යනවා. මේ යුද්ධයට ගියපු මිනිස්සු අති බහුතරයක් ගොවීන් සහ කම්කරුවන්. එයාලට හරි හමන් යුද පුහුණුවක් තිබ්බේ නෑ. එයාලා නිකන් යුද්ධයට යනවා විතරයි. ඒ වගේම ඒ කාලේ සුවිශේෂී ලේඛන ගත තොරතුරු වල සඳහන් වෙනවා රුසියානු සෝල්දාදුවන් 3 දෙනෙක්ට තිබුණේ එකතුවක්කුවයි කියලා. ඒකෙම පේනවා රුසියාව කියලා කියන්නේ මේ යුද්ධයකට සහභාගී වුණාට යුද සූදානමක් තිබිච්ච රාජ්‍යයක් නෙමෙයි. ඒ වගේම හරිහම ආයුධ තිබෙන්නේ නැහැ. මේ නිසා ජර්මනිය වගේ ශක්තිමත් රටක් එක්ක හැප්පෙන්නත් රුසියාවට හිතන තරම් ලේසි වුණේ නැහැ. ඒ නිසා රුසියාව දිගින් දිගටම යුද්ධ පරාජය වුණා. පරාජය වෙන්න රුසියානු ජනතාව තුළ රුසියානු සොල්දාදුවන් තුළ යුද්ධයට බලවත් අකමැත්තක් ඇති වුණා. සොල්දාදුවත් කැමති වෙන්නේ නැහැ දිගින් දිගටම යුද්ධ පරාජය වෙනවද. එහෙනම් මොකද කරන්නේ? ඔවුන්ට සාමය අවශ්‍ය වුණා. එතකොට මේ තත්ත්වයක් බලපානවා රුසියාව තුළ විප්ලවකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඊළඟට ලෝක යුද්ධයට සහභාගී වීමට අමතරව ඒකම අතුරු ප්‍රතිඵලයකුත් බලපානවා රුසියානු විප්ලවයට. ඒ තමයි 1914න් පසුව රුසියාව තුළ ඇතිවෙච්ච ආහාර හිඟය. ඇයි රුසියාව තුළ ආහාර හිඟයක් ඇති වුණේ? මතක තියාගන්න අපි කිව්වා පළවන ලෝක යුද්ධයට වැඩිමනක් ගියේ ගොවීන් සහ කම්කරුවන්. දැන් මේ ගොවීන් කියලා කියන්නේ කවුද? ආහාර නිෂ්පාදනය කරන අය. ආහාර නිෂ්පාදනය කරන අය යුද්ධයට ගියාම මොකද වෙන්නේ? ආහාර නිෂ්පාදනය කරන්න මිනිස්සු නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි. කර්මාන්ත ශාලා තිබ්බ රුසියාව. ඒ කර්මාන්ත ශාලාවල වැඩ කරන්න හිටපු කම්කරුවන්ව යුද්ධයට යවුවා. ඒ වගේම ඒ කර්මාන්ත ශාලාවල අවි ආයුධ තැනීමට සඳහා මිනිස්සු යෙදුවා. එතකොට ඒ හරහා මොකද වෙන්නේ? ඒ හරහා නිෂ්පාදනයේ බිඳ වැටෙනවා. රුසියාව තුළ නිෂ්පාදනයේ බිඳ වැටෙනවා. දෛනික ජීවිතය තුළ මිනිහෙට මොස්සෙට මොනවද ඕන කරන්නේ? ඒ දේවල් නිෂ්පාදනය කිරීම බිඳ වැටෙනවා. මේ තත්ත්වය නිසා රුසියාව තුළ ආහාර හිඟයක් ඇති වෙනවා. විශාල විරක්‍රියාවක් ඇති වෙනවා. මේ තත්ත්වෙනුත් බලපානවා රුසියාව තුළ දරුණු මහජන නැගිටීම් සිද්ධ වෙනවා. ඇයි? දැන් බලන්න. යුද්ධයට ගිය සෝල්දාදුවන්ට යුද්ධ එපා වෙලා සාමය අවශ්‍ය වෙලා තියෙනවා. ඊළඟට ගොවීන්ට
වගා කරන්න ඉඩම් නැහැ. එයාලව හමුදා සේවය යොදවලා යුද්ධයට යවලා. එයාලට තිබිච්ච ඉඩම් ටික රදලියෝ ටික අල්ලගෙන. ඉතින් ආහාර නිෂ්පාදනය කරන්න ඉඩම් නැහැ. ඒ වගේම සමස්ත රට පුරා ආහාර හිඟයක්. ඒ අනුව මෙන්න මේ සිද්ධාන්ත මූලික කරුණු තුන පාදක කරගෙන හමුදාවට සාමය, ගොවීන්ට ඉඩම් සහ සමස්ත ජනතාවට ආහාර කියන සටන් පාඨයන් ඉලක්ක කරගෙන රුසියානු විප්ලවයේ ප්‍රසිද්ධ සටන් පාඨය ගොඩනගෙනවා. ඒ තමයි ඉඩම්, සාමය සහ ආහාර කියන සටන් පාඨය. එතකොට රුසියාව තුළ විප්ලවයක් ඇති වෙන්න මේ කියන කරුණු කාරණා බලපාලා තියෙනවා කියන එක ඔබට ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවා. ඉතින් මේ වගේ හේතු සමුදාය යටතේ ගොඩනැගින් තිබිච්ච රුසියානු සමාජය තුළ අසහනකාරී තත්ත්වය මුලින්ම පිට වෙන්නේ 1905 විප්ලවයත් එක්ක. අපි ඊට එහා 17 විප්ලවය දක්වාම බලපාපු සියලුම කාරණා සාකච්ඡා කරා. මුලින්ම අපි 1905 විප්ලවය ගැන කතා කරමු. මේ 1905 විප්ලවය ඇති වෙන්නේ අපි කතා කරා රුසියානු ජපන් යුද්ධය ගැන. අපි කතා කරා රුසියානු ජපන් යුද්ධය ගැන. මේ රුසියානු ජපන් යුද්ධය 1905 පරාජයට පත්වීමත් එක්ක රුසියාව කියලා කියන්නේ හිතන් ඉන්න තරම් ශක්තිමත් රාජ්‍යයක් නෙමෙයි කියලා රුසියානු මිනිසුන්ට අවබෝධ වුණා. මේ කාලේදී ජනතාව අතරින් නැගී ආපු නායකයෙක් විදියට ලියොන් ට්‍රොට්ස්කි කියන පුද්ගලයාව හඳුනා ගන්න පුළුවන්. එතකොට මෙයාගේ වඩාත්ම වැදගත් කාර්යභාරය සිද්ධ වෙන්නේ 1917 විප්ලවයේදී. නමුත් මෙයා මුලින්ම ප්‍රසිද්ධියට පත්වන්නේ 1905 විප්ලව අවස්ථාවේ. මේ ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් යුක්තව 1,20,000කට අධික උද්ඝෝෂකයන් පීටර්ස්බර්ග් නුවර උද්ඝෝෂණය කළා. ඒ උද්ඝෝෂණයට සාර් රජතුමා හමුදාව ලවා වෙඩි තිබ්බ විතරක් නෙමේ ලියොන් ට්‍රොට්ස්කි වගේ නායකයන්ව අත්අඩංගුවටගෙන එම විප්ලවීය ක්‍රියාදාමය මර්ධනය කළා. එම විප්ලවීය ක්‍රියාදාමය මර්ධනය කළා. එතකොට ඒක සුවිශේෂී තත්ත්වයක්. ඒක සුවිශේෂී තත්ත්වයක්. මර්ධනය කරා විතරක් නෙමේ රුසියාව තුළ ඩූමාවන් කැඳවනවා. ඩූමාව. මේ ඩූමාව කියලා කියන්නේ අපි හොඳටම දන්න පාර්ලිමේන්තුව වගේ ආයතනයක්. මහජන නියෝජිතයන් ඉන්න ආයතනයක් ඩූමාව කියලා කියන්නේ. මේ විදිහේ ඩූමාවන් කිහිපයක්ම කැඳවනවා දෙවන නිකලස් සාර් රජතුමා විසින්. ඩූමාවන් කිහිපයක් කැඳවනවා. කැඳවල උත්සාහ කරනවා උද්ඝෝෂකයන්ගේ ගැටලු निराකරණය කරන්න. හැබැයි දෙවන නිකලස් සාට තේරෙනවා ඒවා හිතන තරම් ලේසියෙන් निराකරණය කරන්න බෑ කියලා. එතකොට 1905 විප්ලවය අවසන් වෙන්නේ මේ විදිහට. ඊට පස්සේ තියෙනවා 1917 විප්ලවය. අපි අර මුලින් කතා කරපු ඔක්කොම හේතු කාරණාවලදී ඔයගලන්ට මතක ඇති අපි කිව්වා සෙබළුන් ඉල්ලපු දේ තමයි සාමය. සෙබළුන් ඉල්ලපු දේ තමයි සාමය. ඊළඟට ගොවීන් ඉල්ලුවා ඉඩම්. ගොවීන් ඉල්ලුවා ඉඩම්. රුසියන් ගොවීන් ඉල්ලුවා තමන්ට වගා කරන්න ඉඩම්. ඊළඟට සමස්ත ජනතාවම ඉල්ලා සිටියා මොනවද? ආහාර. ඒ අනුව සාමය ඉඩම් ආහාර තමයි රුසියානු විප්ලවයේ ප්‍රධාන සටන් පාඨය උනේ කියලා අපි කිව්වා. එහෙනම් ඔයගලන්ට තේරෙන්න ඕනේ දැන් 1917 වෙද්දී රුසියාව තුළ පීඩනය ඉවවහා ගිහිල්ලා සමාජීය ගැටලු තියෙනවා, දේශපාලන ගැටලු තියෙනවා, ආර්ථික ගැටලු තියෙනවා. මේ ඔක්කොමත් එක්ක උද්ඝෝෂකයෝ සංවිධානය වෙලා පාරට බැස්සා. එතනදී 1917 මාර්තු 8 වෙනිදා 1917
මාර්තු 8 වෙනිදා. රුසියාවේ පීටර්ස්බර්ග් නුවර. රුසියාවේ පීටර්ස්බර්ග් නුවර විශාල උද්ඝෝෂණයක් සංවිධානය කරලා තිබ්බා. ඒ උද්ඝෝෂණය මැඩ පවත්වන්න සාර් රජතුමාත් හමුදාව යොදවලා තිබ්බා. එසේ මෙසේ හමුදාවක් නෙමෙයි. 1,60,000කට වැඩි හමුදාවක්. 1,60,000කට වැඩි හමුදාවක් යොදවලා තිබ්බා. ඔගොල්ලෝ කිව්වට විශ්වාස කරයිද දන්නේ හමුදාව කොච්චර පීඩාවට ලක් වෙලා හිටියද කියලා කිව්වොතින් මේ උද්ඝෝෂණයකදී හමුදාව උද්ඝෝෂකයන්ට වෙඩි තිබ්බේ නැහැ. වෙඩි තියන්නේ නැතුව ඔවුනුත් උද්ඝෝෂකයන්ට තමන්ගේ ආයුධත් එක්කම එකතු වුණා. ඒ තරමට සාර් පාලනය එපා වෙලා හිටියේ. මේ සිද්ධියත් එක්ක සාර් රජතුමාට තත්ත්වය පාලනය කරගන්න බැරි වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට 1917 මාර්තු 15 වෙනිදා මාර්තු 15 වෙනිදා සාර් රජතුමා තමන්ගේ ඔටුන්න ගලවලා එහෙම නැත්නම් සියසුනින් ඉවත් වීම සිද්ධ වෙනවා. 1917 මාර්තු 15 වෙනිදා සාර් රජතුමා සියසුනින් ඉවත් වීම සිද්ධ වෙනවා. එතකොට මේ තමයි 1917 මාර්තු විප්ලවය විදිහට අපි සලකන්නේ. එතකොට 1917 මාර්තු විප්ලවයෙන් පස්සේ මොකද වුනේ කියලා ඔයගොල්ලෝ දැනගන්න කැමතියි. 1917 මාර්තු විප්ලවයෙන් පස්සේ තමයි මේ විප්ලවයේ එහෙම නැත්නම් මාර්තු විප්ලවයේ මෙහෙවපු කෙරස්කි කියන නායකත්වයෙන් අපි කියනවා తాවකාලික ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවේ. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ඔක්තෝබර් මාසයේදී තමයි සිද්ධ වෙන්නේ මොකද්ද? ශ්‍රේෂ්ඨ බෝල්ෂෙවික් විප්ලවය. එතකොට එහෙනම් අපි ඒ කොටස ඊටාම පැහැදිලිව සාකච්ඡා කරමු මෙන්න මෙහෙම. දැන් ඕගොල්ලෝ දන්නවා රුසියාව තුල ඇතිවෙච්ච විප්ලවය ප්‍රධාන ඉල්ලීම් තුනක් තියෙනවා. සෙබළුන්ට සාමය, ගොවීන්ට ඉඩම් සහ සියලු දෙනාටම ආහාර කියන ඉල්ලීම. මේ ඉල්ලීම මුල් කරගෙන සිදුවෙච්ච රුසියානු විප්ලවයේදී අපි කියනවා 1900 අපි දැන් ටික කලින් කතා කරපු 1917 මාර්තු විප්ලවයත් එක්ක සාර් රජතුමා සියසුනට හැරියන් පස්සේ බලයට එනවා මෙන්න මේ විප්ලවයේ දියත් කරපු ඇලෙක්සැන්ඩර් කෙරන්ස්කි කියන පුද්ගලයා. ඇලෙක්සැන්ඩර් කෙරන්ස්කි කියන පුද්ගලයා බලයට එනවා. ඇලෙක්සැන්ඩර් කෙරන්ස්කි කියන පුද්ගලයා බලයට එනවා. එතකොට මෙයාගේ නායකත්වයෙන් රුසියාව තුල తాවකාලික ආණ්ඩුවක් පිහිටුවීම සිද්ධ වෙනවා. පුද්ගලයෙක් කිහිප දෙනෙක් එකතු කරගෙන తాවකාලික ආණ්ඩුවක් පිහිටුවනවා. හැබැයි රුසියානු විප්ලවයේ ප්‍රධාන ඉල්ලීම් තුන ජනතාවට ලබා දෙන්න මෙයාට හැකියාවක් ලැබුණේ නැහැ. ඇයි? සෙබළු හිතාගෙන හිටියා ඔවුන්ට යුද්ධේ නැවතිලා සාමය උදා වෙයි කියලා. හැබැයි මේ කෙරස්කිගේ ආණ්ඩුව මොකද කරේ? සාමය උදා කරේ නෑ, දිගටම යුද්ධය පවත්වාගෙන ගියා. දිගටම යුද පිටියේ හමුදාව යොදාගෙන හිටියා. ඊළඟට ගොවීන් හිතුවා තමන්ට රදලියෝ තමන්ගෙන් උතුරගත්තු ඉඩම් ටික ආපහු හිමි කරලා දෙයි. හැබැයි මේ කෙරස්කිගේ ආණ්ඩුව රදලියෝ එක්ක සහයෝගීව කටයුතු කරපු හින්දා ගොවීන්ගේ බලාපොරොත්තුවත් බිඳ වැටුණා. ඊළඟට සමස්ත ජනතාවම හිතුවා ආහාර හිඟයට විසඳුමක් කෙරස්කිගේ ආණ්ඩුව ලබා දෙයි කියලා. ඒක සිද්ධ වුණේ නැහැ. ඉතින් මිනිසුන්ට තේරුණා 1917 මාර්තු විප්ලවය සම්පූර්ණයෙන්ම පුස්සක් කියලා. එහෙම නැත්නම් කිසිම වැදගත්මකට නැති නාමික විප්ලවයක් කියලා මිනිසුන්ට තේරුණා. නාමික විප්ලවයක් කියලා මිනිසුන්ට තේරුණා. මෙන්න මේ කාලය තුලදී තමයි 1917 මාර්තු මාසයේ අවසානයේ එහෙම නැත්නම් අප්‍රේල් මාසයේ මුලදී තමයි රුසියාවේ ඉතිහාසයෙන් වෙනස් කරපු පුද්ගලයා සයිබීරියානු ප්‍රදේශයේ ඉඳන් යලිත් රුසියාවට පැමිණි. ඒ තමයි ඉතිහාසයේ විසින් රන් අකුරෙන් ලියපු පුද්ගලයෙක්. ඒ තමයි ලෙනින්.
ඔබ තවදුරටත් අපි හඳුනා ගන්නවා V.I. ලෙනින් කියලා. ව්ලැඩ්මිර් ලෙනින් කියලා තමයි ඔහුව ලෝකෙම හඳුනාගන්නේ. එතකොට ව්ලැඩ්මිර් ලෙනින් යටතේ රුසියාව තුළ බොල්ෂෙවික් විප්ලවය දියත් වුණේ කොහොමද කියලා අපි ඊළඟට සාකච්ඡා කිරීම සිද්ධ. ඔව්. එතකොට මගේ මේ පිටිපස්සෙන් ඔබලට දකින්න ලැබෙනවා ව්ලැඩ්මිර් ලෙනින්ගේ ඡායාරූපය. රුසියානු බොල්ෂෙවික් විප්ලවයේ ප්‍රධාන අන්න දෙන්නා විදියට ප්‍රසිද්ධ වෙන්නේ මේ ව්ලැඩ්මිර් ලෙනින් කියන පුද්ගලයා. එතකොට ව්ලැඩ්මිර් ලෙනින් කියන්නේ කවුද? ව්ලැඩ්මිර් ලෙනින් කියලා කියන්නේ 1905 විප්ලවයට පෙර ඉඳන් රුසියාව තුළ විප්ලවයක් අපේක්ෂා කරපු පුද්ගලයෙක්. ඒ වගේම මේ ලෙනින් කිව්වම සාමාන්‍ය ලෝකේ නොදන්න කෙනෙක් නොනිදි තරම්. කවුද මේ ලෙනින් කියන්නේ? මෙයාගේ නම V.I. ලෙනින් එහෙම නැත්නම් අපි හඳුන්වනවා ව්ලැඩ්මිර් ලෙනින් කියලා. ව්ලැඩ්මිර් ලෙනින් කියලා. ඒ වගේම මේ ව්ලැඩ්මිර් ලෙනින්ව ලෝකයේ අපි හඳුන්වනවා දේශපාලනිකව මාක්ස්වාදී කියලා. ව්ලැඩ්මිර් ලෙනින් අපි හඳුන්වනවා මාක්ස්වාදී කියලා. මාක්ස්වාදී කියලා අපි හඳුන්වනවා. ඒතර මොකද මාක්ස්වාදී? එහෙම නැත්නම් අපි කියනවා සමාජවාදී. මොකද මේ මාක්ස්වාදී හෙවත් සමාජවාදී කියන්නේ? අපි නිකන් සරලව කිව්වොත් හැමෝම අතර දුප්පත් පොහොසත් ભેදයක් නැති සමාජය තුළ දුප්පත් පොහොසත් ભેදයක් නැති පුද්ගලික දේපල අයිතිය කියලා දෙයක් නැතුව පොදු දේපල අයිතිය තියෙන සැබෑ නිදහස සැබෑ සමානාත්මතාවය වගේ මූල ධර්මයන් ක්‍රියාත්මක වන්නා වූ දේශපාලනික සමාජීය ක්‍රමවේදයක් අපි හඳුනා ගන්නවා සමාජවාදී ක්‍රමයක් කියලා. එතකොට මේ සමාජවාදය සඳහා පසුබිම සකස් කරලා දෙන්නේ මාක්ස්වාදය තුලින්. මාක්ස්වාදය හඳුන්වලා දෙන්නේ කාල් මාක්ස්. ජර්මන් ජාතික කාල් මාක්ස් විසින් 1848 කොමියුනිස්ට් ප්‍රකාශනය හරහා. එතකොට ඒ කොමියුනිස්ට් ප්‍රකාශනය කියලා තියෙනවා හරි ෂෝක් දෙයක්. ඒ තමයි ප්‍රජාපීඩක පාලකයෝ ඉදිද්දී ඒකට ජනතාවට විරුද්ධ වෙන්න පුළුවන් සංවිධානය වෙලා ඒකරාශී වෙලා සන්නද්ධ අර්ගලයකින් විතරයි කියන්නේ. කාල් මාක්ස් මුලදී එහෙම දෙයක් කිව්වට එයාගේ පස්සේ කාලේ එයාගේ ලිපි ලේඛනවල එයා කියනවා සන්නද්ධ අර්ගල විතරක් නෙමෙයි තවත් මාර්ගයේ සඳහා භාවිත කරන්න පුළුවන් කියලා. කොහොම වුණත් අන්නේ කියන මාක්ස්වාදී මූල ධර්මයන් මත පිහිටවලා ක්‍රියා කරපු පුද්ගලයෙක් තමයි අපි මේ කියන ව්ලැඩ්මිර් ලෙනින් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට 20 වන සියවසේ මුල් භාගයේදී මෙයා ලියන පොතක්. ඒ පොතේ නම තමයි කල යුත්තේ කුමක්ද? ඒ පොතේ නම තමයි කල යුත්තේ කුමක්ද කියන කෘතිය. ඉතාමත්ම සුප්‍රසිද්ධ කෘතිය. කල යුත්තේ කුමක්ද කියන කෘතිය. එමෙ නැත්නම් අපි හඳුනා ගන්නවා what is to be done. what is to be done කියන කෘතිය විදිහට හඳුනා ගන්න. මේ කෘතිය හරහා එයා කියනවා රුසියාව තුළ මේ වෙනකොට තියෙන දේශපාලනික අර්බුදය. රුසියාව තුළ මේ වෙනකොට තියෙන සමාජීය අර්බුදය. රුසියාව තුළ මේ වෙනකොට තියෙන ආර්ථික අර්බුදය කියන සියලුම ගැටලු සඳහා උත්තර හොයන්න පුළුවන් වෙන්නේ සමාජවාදී පාලන ක්‍රමයකින් විතරයි කියන එක ලෙනින් කියනවා. සමාජවාදී පාලන ක්‍රමයකින් විතරයි කියන එක. ඒ වගේම යක් කියනවා මාක්ස්වාදී එහෙම්මම රුසියාවට ආදේශ කරන්න බෑ. රුසියාවට ගැළපෙන විදියට මාක්ස්වාදය එහා මෙහා කරමින් රුසියාවේ පාලන කටයුතු සඳහා ආදේශ කරගන්න ඕනේ කියලා ලෙනින් කියනවා. එතකොට එයා ඒකට කියනවා ඒක නිකම් කරන්න බෑ. ඒකට හොඳට සංවිධානය වෙච්ච මාක්ස්වාදී න්‍යාය රැකගන්න පක්ෂයක් ඕනේ කියන එක යා කියනවා. හොඳ සංවිධානය වෙච්ච මාක්ස්වාදී න්‍යාය රැකගන්න පක්ෂයක් ඕනේ කියලා යා කියනවා.
මේ කියන ඔක්කොමත් එක්ක එකතු වෙලා තමයි එයා 917 ඔක්තෝබර් බෝල්ෂෙවික් විප්ලවය සඳහා සූදානම් වෙන්නේ. එතකොට ලෙනින් කියන පුද්ගලයා මේ බෝල්ෂෙවික් විප්ලවයේ ප්‍රධාන අනදෙන් නායකයා වශයෙන් වැදගත් භූමිකාවක් ඉටු කරනවා. එතකොට එයාට අමතරව තව හිටියා ලියොන් ට්‍රොට්ස්කි සහ ජෝසප් ස්ටාලින් කියන නායකයන්. එතකොට අපි එයාලා ගැන මෙහෙම සාකච්ඡාවට ලක් කරමු. ව්ලැඩිමිර් ලෙනින්ට අමතරව රුසියානු විප්ලවයේ විශේෂම රුසියානු බෝල්ෂෙවික් විප්ලවයේ තවත් වැදගත් චරිත දෙකක් තියෙනවා. මෙතන මුල් රූපේ අපි දක්වලා තියෙන්නේ ජෝසප් ස්ටාලින් කියන පුද්ගලයා. රුසියානු විප්ලවයේ වැදගත් පුද්ගලෙක්. ඒ වගේම ලෙනින්ගෙන් පස්සේ රුසියාවේ දේශපාලන නායකයා වෙන්නේ ජෝසප් ස්ටාලින්. එතකොට මේ ජෝසප් ස්ටාලින් කියලා කියන්නේ අපි හඳුනා ගන්නවා බෝල්ෂෙවික්වරුන්ගේ වැදගත්ම නායකයෙක් විදියට. ඒ වගේම දෙවන ලෝක යුද්ධයේදී රුසියාව මෙහෙවන්නේ ජෝසප් ස්ටාලින් විසින්. ඒ විතරක් නෙමෙයි මේ අනෙක් පස දැක්වෙන චරිතය අපි හුව හඳුනා ගන්නවා ලියොන් ට්‍රොට්ස්කි කියන නම. ලියොන් ට්‍රොට්ස්කි කියන නාමය. ලියොන් ට්‍රොට්ස්කි කියන නාමය. පසුකාලීනව වැදගත් දේශපාලන මතවාද දෙකක් මේ දෙදෙනා යොමු කරගෙන මුල් කරගෙන ගොඩනගෙනවා. ජෝසප් ස්ටාලින්ව මුල් කරගෙන ස්ටාලින් වාදයත්, ලියොන් ට්‍රොට්ස්කිව මුල් කරගෙන ට්‍රොට්ස්කි වාදයත් ඉදිරියට එනවා පසුකාලීන. නිකන් කිව්වොත් ස්ටාලින් වාදය කියලා කියන්නේ දැඩි මධ්‍යගතභාවය, එහෙම නැත්නම් තනි රටේ සමාජවාදය. ඒ වගේම ලියොන් ට්‍රොට්ස්කි කියනවා නොනවතින විප්ලවය කියන මූල ධර්මයන් කියන දෙක. එතකොට මේ දෙදෙනා බෝල්ෂෙවික් විප්ලවයේ වැදගත් නායකයන් විදියට අපි විසින් සැලකනු ලබනවා. එතකොට මේ රුසියානු විප්ලවයේ 917 ඔක්තෝබර් විප්ලවයේ බෝල්ෂෙවික් කියලා නම වැටුනේ. ඒකට හේතුව තමයි මේ ව්ලාඩිමිර් ලෙනින්ලා, ජෝසප් ස්ටාලින්ලා, ලියොන් ට්‍රොට්ස්කිලා සියලු දෙනාම බෝල්ෂෙවික් කියලා පක්ෂයක් යටතේ තමයි ගොඩනැගෙන්නේ. බෝල්ෂෙවික් කියලා පක්ෂයක් යටතේ තමයි ගොඩනැගෙන්නේ. එතකොට ඔබට මතක ඇති මුලින් කිව්වා ලෙනින් කියලා තිබ්බා රුසියාවට අවශ්‍යයි සමාජවාදී ක්‍රමයක්. ඒ සමාජවාදී ක්‍රමය ස්ථාපිත කරන්න ශක්තිමත් දේශපාලන පක්ෂයක් අවශ්‍යයි කියලා. සංවිධානය වෙච්ච දේශපාලන පක්ෂයක් අවශ්‍යයි කියලා. එතකොට ඒ පක්ෂය මාක්ස්වාදී මූලධර්ම මත ගොඩනැගිච්ච පක්ෂයක්. මාක්ස්වාදී මූලධර්ම මත ගොඩනැගිච්ච පක්ෂයක් විදිහට ඒ පක්ෂය අපි හඳුනා ගන්නවා බෝල්ෂෙවික් පක්ෂය කියලා. එහෙම නැත්නම් බෝල්ෂෙවික්වරු විදිහට හඳුනා ගන්නවා. බෝල්ෂෙවික් පක්ෂය එහෙම නැත්නම් බෝල්ෂෙවික්වරු විදිහට හඳුනා ගන්නවා. එතකොට සමාජවාදී නෙමෙයි රුසියාවට හරියන්නේ ප්‍රතිසංස්කරණ වගේ දේවල් කියලා තමයි ඇලෙක්සැන්ඩර් කෙරස්කිගේ තාවකාලික රජය කිව්වේ. එතකොට ලෙනින් විසින් යාළව හඳුන්වන්න තවත් නාමයක් පාවිච්චි කරනවා. ඒ තමයි මෙන්ෂෙවික්වරු කියන නාමය. ඒ තමයි මෙන්ෂෙවික්වරු කියන නාමය. එහෙනම් සරලව කිව්වොත් බෝල්ෂෙවික්වරු කියලා කියන්නේ ඍජුවම සමාජවාදී රුසියාවට ගැලපෙනවායි කියලා හිතපු කට්ටිය. මෙන්ෂෙවික්වරු කියලා කියන්නේ සමාජවාදය විතරක්ම නෙමෙයි ප්‍රතිසංස්කරණවාදය රුසියාවට ගැලපෙනවායි කියලා කිව්ව කට්ටිය. එතකොට මේ දෙපාර්ශවය අතර තමයි 1917 ඔක්තෝබර් විප්ලවය සිද්ධ වෙන්නේ. එතකොට ලෙනින්, ට්‍රොට්ස්කි, ස්ටාලින් වගේ අය සමස්ත රුසියාව පුරාම ගියා. යන ගමන් එයාලා හැදුවා සෝවියට් මණ්ඩල කියලා දෙයක්. ඒ සෝවියට් මණ්ඩල හරහා කම්කරුවන් ගොවීන් කියන සියලු දෙනාම ඒක රාශී කරලා ඇද බැද තබා ගැනීම සිද්ධ කරනවා බෝල්ෂෙවික්වරු වටා. බෝල්ෂෙවික්වරු වටා. ඒ විදිහට තමයි එයාලා 917 ඔක්තෝබර් බෝල්ෂෙවික් විප්ලවය සඳහා සූදානම්. හරි. ඊළඟට එහෙනම් අපි සාකච්ඡා කරන්න යන්නේ රුසියානු බෝල්ෂෙවික් විප්ලවය කවද්ද සිද්ධ වුණේ, කොහොමද සිද්ධ වුණේ කියලා.
එතකොට මේකේ දිනය සම්බන්ධ පොඩි ගැටලුවක් තියෙනවා. ඒක මෙහෙම. දැන් මේක අපි මේ කතා කරන රුසියානු බෝල්ෂෙවික් විප්ලවය. පැරණි රුසියානු දින දර්ශනයට අනුව සිද්ධ වෙන්නේ 1917 ඔක්තෝබර් මාසයේ. රුසියානු දින දර්ශනයට අනුව ඔක්තෝබර් මාසයේ. විශේෂයෙන්ම 24 25 දිනවල තමයි විප්ලවය සිද්ධ වෙන්නේ. එතකොට අපි දැන් මේ ගණන් කරන සම්මත ජනවහරය අපි දන්න කැලෙන්ඩරේ ගත්තොත් සම්මත දින දර්ශනයට ගත්තොත් සම්මත දින දර්ශනයට ගත්තොත් මේ දිනය අපි සලකනවා 1917 නොවැම්බර් 7 වන දින විප්ලවය ආරම්භ වුණා කියලා. 1917 නොවැම්බර් 7 වන දින බෝල්ෂෙවික් විප්ලවය ආරම්භ වුණා කියලා අපි සලකනවා. එතකොට මේ බෝල්ෂෙවික් විප්ලවය කොහොමද සිද්ධ වුනේ? විශාල උද්ඝෝෂකයන් ප්‍රමාණයක් පමණක් නොමේ. බෝල්ෂෙවික්වරු සංවිධානය වෙලා අවි ආයුධ අරගෙන රජුගේ හමුදා. එතකොට රජ කෙනෙක් හිටියේ නැහැ. නමුත් කෙරන්ස්කි රජතුමාත් සමග එහෙම නැත්නම් සාර් රජතුමාත් එක්ක හවුලේ තාවකාලික ආණ්ඩුව තමයි පවත්වාගෙන ගියේ. එතකොට කෙරන්ස්කිගේ මෙන්ෂෙවික් හමුදාත් එක්ක ගැටෙනවා බෝල්ෂෙවික් හමුදාව. එතකොට ඒක සිද්ධ වෙන්නේ සම්මත දින දර්ශනයට අනුව 1917 නොවැම්බර් 7 වෙනිදා. නමුත් පැරණි රුසියානු දින දර්ශනයට අනුව ඔක්තෝබර් මාසයේදී ඒක සිද්ධ වෙච්ච නිසා අපි මේක සලකනවා 1917 ඔක්තෝබර් විප්ලවය කියලා. එහෙම නැත්නම් සරලව අපි දක්වන 1917 බෝල්ෂෙවික් විප්ලවය කියලා. මේක සිද්ධ වෙන්නේ හරියටම නොවැම්බර් 7 වෙනිදා දවස ගත්තොත් රාත්‍රියේදී අවුරෝරා නෞකාව රුසියාවේ නාවික හමුදාවට අයිතිලා තිබුණු අවුරෝරා කියන නෞකාව සංඥාව ලබා දෙනවා විප්ලවය සඳහා. මෙන්න මේ රූප සටහනේ ඔබට දැක්වෙනවා රුසියානු ශීත මාලිගය. මේ ශීත මාලිගයේ තමයි කෙරස්කි ප්‍රමුඛ ඔවුන්ගේ අනෙකුත් සහචරයන් හිටියේ. මෙන්න මේ ශීත මාලිගයට පහර දීම සිද්ධ වෙනවා රුසියානු බෝල්ෂෙවික් විප්ලවය ආරම්භ කරමින්. රුසියානු බෝල්ෂෙවික් විප්ලවය පටන් ගන්න ශීත මාලිගයට පහර දීලා. ඊට පස්සේ සමස්ත රට පුරා විප්ලව ඉතාමත්ම වේගෙන් පැතිර ගිහිල්ලා සමස්ත රටේම බලය අල්ලා ගන්න බෝල්ෂෙවික්වරුන්ට හැකියාව ලැබෙනවා. සමස්ත රටේම බලය අල්ලා ගන්න බෝල්ෂෙවික්වරුන්ට හැකියාව ලැබෙනවා. එතකොට මේ විදිහට බලය අල්ලගත්තෙන් පස්සේ බෝල්ෂෙවික්වරුන්ට තිබ්බ ප්‍රශ්න ටිකක්. දැන් බලය අල්ලගත්තා කියලා මේක ඉවර වුණේ නැහැ. බලය අල්ලගත්ත කියලා මේක ඉවර වුණේ නැහැ. රුසියානු විප්ලවය අවසන් වුණේ. එයාලට තිබුණා ප්‍රශ්න ටික. දැන් මෙයාලා බලය ගත්තේ මොනවා කරනවා කියලාගෙනද? රුසියාවට ගැලපෙන්නේ සමාජවාදී ක්‍රමයක් කියන එක ඔළුවේ තියන්න. එතකොට සමාජවාදී වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාවට නැංවීමේ ගැටලුව එයාලට තිබ්බා. කිව්වා විතරක් නෙමෙයි මේක හරියට කරන්න ඕන කියන ගැටලුව තිබ්බා. ඒ වගේම ප්‍රතිවිප්ලවවාදීන් මර්ධනයත් එයාලට ගැටලුවක් වුණා. ප්‍රතිවිප්ලවවාදීන් මර්ධනයත් එයාලට ගැටලුවක් වුණා. දැන් මොකද්ද මේ ප්‍රතිවිප්ලවවාදීන් මර්ධනය කියන්නේ? 1917 ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහණය කරාට රුසියාව තුළ ආයෙත් වතාවක් රාජාණ්ඩුව ස්ථාපිත විය යුතුයි කියලා කියපු පිරිසක් නැවත වතාවක් බෝල්ෂෙවික්වරු එක්ක ගැටෙන්න පටන් ගත්තා. එතකොට එයාලව ප්‍රතිවිප්ලවවාදීන් විදිහට හැඳින්වුවා. එයාලව පරාජය කරන එකත් බෝල්ෂෙවික්වරුන්ට ගැටලුවක් වුණා. ඊළඟට දැන් රුසියාව තුළ ආර්ථිකය බිඳ වැටලා ආර්ථිකය ශක්තිමත් කරන්න මෙයාලා බලයට එන්නේ. එතකොට රුසියානු ආර්ථිකය සවිමත් කිරීමත් මෙයාලට ගැටලුවක් වුණා. ඒ වගේම පළවන ලෝක යුද්ධයත් මෙයාලට ගැටලුවක්. පළවන ලෝක යුද්ධයත් මෙයාලට ගැටලුවක්. ඇයි?
සෙබළුන් සාමය ඉල්ලා හිටියා. එහෙනම් වහාම යුද්ධයෙන් ඉවත් වීම මෙයාලා සිදු කළ යුතුයි. එතකොට මේ කියන දේවල් ගැටලුවක් වෙනවා. එහෙනම් මොන විදියටද බෝල්ෂෙවික්වරු මේ ගැටලු වලට මුහුණ දීලා බෝල්ෂෙවික් විප්ලවයේ නියම ප්‍රතිඵල ඉස්මතු කරේ කියන එක අපි අවසන් කොටසෙන් සාකච්ඡා කරමු. අපි දැන් කතා කරපු රුසියානු විප්ලවකරුවන් මුහුණ දීපු එහෙම නැත්නම් බෝල්ෂෙවික්වරු මුහුණ දීපු ගැටලු වලට එයාලට මොනවද තිබ්බ උත්තර කියන එකයි අපි දැන් සාකච්ඡා කරන්නේ. දැන් එතකොට අපි මීට සුළු වෙලාවකට කලින් දැක්කා රුසියාව තුළ මේ විප්ලවයෙන් හමුදා සමාජිකයන් අපේක්ෂා කරා ඒ හමුදාවට සාමය අවශ්‍යයි. රටට සාමය අවශ්‍යයි. මේකට බෝල්ෂෙවික්වරු මොකද කරන්නේ 1918 දී ජර්මනිය සමග අත්සන් කරනවා බ්‍රෙස්ට් ලිට්‍රොක්ස් කියන ගිවිසුම. බ්‍රෙස්ට් ලිට්‍රොක්ස් කියන ගිවිසුම අත්සන් කරනවා. මේ ගිවිසුම හරහා ජර්මනිය සහ රුසියාව අතර සාමයක් ඇති කරගන්නවා. ඒ සාමය තුළින් සෙබළුන් ඉල්ලා සිටි සාමය උන්ට ලබා දෙනවා. සෙබළුන් ඉල්ලා සිටි සාමය උන්ට ලබා දෙනවා. ඊළඟට ගොවීන්ට ඉඩම්වල අවශ්‍යතාවයක් තිබ්බා. ගොවීන්ට ඉඩම්වල අවශ්‍යතාවයක් තිබ්බා. ඒකට හරියන විදියට ලෙනින්ගේ බෝල්ෂෙවික් රජය මොකද කරන්නේ? ලෙනින්ගේ නායකත්වයෙන් යුක්ත බෝල්ෂෙවික්වරුන්ගේ රජය ලෙනින්ගේ නායකත්වයෙන් යුක්ත බෝල්ෂෙවික්වරුන්ගේ යුක්ත රජය මොකද කරන්නේ? එයාලා ගොවීන්ට ඉඩම්වල නීත්‍යානුකූල හිමිකාරීත්වය දෙනවා. ඉඩම්වල නීත්‍යානුකූල හිමිකාරීත්වය ලබා දීම සිද්ධ වෙනවා. ඉඩම්වල නීත්‍යානුකූල හිමිකාරීත්වය ලබා දීම සිද්ධ වෙනවා. ඊළඟට සමස්ත රුසියාව පුරාම තියෙන කර්මාන්ත ශාලා ජන සතු කරනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට විරකියාවත් අවසන් කරන්න බෝල්ෂෙවික්වරුන්ට හැකියාව ලැබෙනවා. ඊළඟට ඔයගොල්ලන්ට මතක ඇති අපි රුසියානු විප්ලවයේ නායකයෙක් විදිහට දැක්වුවා ලියොන් ට්‍රොට්ස්කි කියන පුද්ගලයා. මේ ලියොන් ට්‍රොට්ස්කි කියන පුද්ගලයාගේ යටතේ රුසියානු රතු හමුදාව නිර්මාණය කරනවා. ඒ රුසියානු රතු හමුදාව නිර්මාණය කරන්නේ ප්‍රතිවිප්ලවවාදීන් මර්ධනය කිරීම සඳහා. ඒ අනුව රුසියානු රතු හමුදාව සහ ප්‍රතිවිප්ලවවාදීන් විදිහට හඳුන්වපු සුදු හමුදාව අතර සිවිල් යුද්ධයක් පැතිරලා ගියා. රුසියාවේ ඒ යුද්ධෙන් ජයග්‍රහණය කරන්න රුසියානු රතු හමුදාවට එහෙම නැත්නම් බෝල්ෂෙවික්වරුන්ට හැකියාව ලැබෙනවා. ඊට පස්සේ සමාජවාදී වැඩපිළිවෙල සමාජවාදී රජයක් යටතේ නියමාකාරයෙන් ක්‍රියාවට නම්වන්න බෝල්ෂෙවික්වරු කටයුතු කරනවා. ඒකම දිගුවක් විදියට 1922 වර්ෂයේ සෝවියට් දේශය කියන ෆෙඩරල් සමාජවාදී සමූහාණ්ඩුව නිර්මාණය කරන්න බෝල්ෂෙවික්වරු සමත් වෙනවා. එතකොට මේ වගේ ප්‍රතිසංස්කරණ රැසක් හරහා බෝල්ෂෙවික්වරු තමන්ගේ ප්‍රධාන ඉලක්කය වෙච්ච සමාජවාදී දේශය ඒ වගේම රුසියානු විප්ලවය හරහා ඉලක්ක කරගෙන තිබිච්ච ඉඩම් ආහාර සාමය කියන ඉලක්ක සපුරා ගැනීමට සමත් වෙලා තියෙනවා කියලා අපිට දැක බලා ගන්න පුළුවන්. එතකොට සමස්තයක් වශයෙන් ගත්තා මේ රුසියානු විප්ලවයේ ප්‍රතිඵල මොනවාද? සමස්තයක් වශයෙන් ගත්තම මේ රුසියානු විප්ලවයේ ප්‍රතිඵල මොනවද කියන එකත් දැන් අපි දැනගත යුතුයි. රුසියානු විප්ලවයේ ප්‍රතිඵල ගැන කතා කරද්දී ප්‍රධානතම ප්‍රතිඵලය තමයි කෙරන්ස්කිගේ මෙන්ෂෙවික් ආණ්ඩුව බිඳවැටීම. කෙරන්ස්කිගේ මෙන්ෂෙවික් රජය බිඳවැටෙනවා. කෙරන්ස්කිගේ මෙන්ෂෙවික් රජය බිඳවැටීම සිද්ධ වෙනවා. ඒක තමයි බෝල්ෂෙවික් විප්ලවයේ එහෙම නැත්නම් සමස්තයක් වශයෙන් ගත්තම රුසියානු විප්ලවයේ වැදගත්ම ප්‍රතිඵලය බවට පත් වෙනවා. කෙරන්ස්කිගේ තාවකාලික රජය බිඳවැටීම. ඊළඟට ලෝකයේ තුල මිනිස්සු හිතාගෙන හිටියා
සමාජවාදී කියලා කියන්නේ සමාජවාදී කියලා කියන්නේ වාචික දෙයක් විතරයි. ඒක ක්‍රියාවට නම්වන්න බෑ කියලා මිනිස්සු හිතාගෙන හිටියා. ඒක නිකන් මූල ධර්මයක් විතරයි කියලා. අන්නේ වාචික මූල ධර්මය ලෝ ප්‍රථම වතාවට ප්‍රායෝගිකව ක්‍රියාවට නම්වන්න ලැබුවේ. ලෝ ප්‍රථම වතාවට ඒක ප්‍රායෝගිකව ක්‍රියාවට නම්වන්න ලබන්නේ රුසියානු විප්ලවය හරහා. රුසියානු විප්ලවය හරහා. ඒ විතරක් නෙමෙයි ලොව ප්‍රථම සමාජවාදී දේශය. ලොව ප්‍රථම සමාජවාදී දේශයද නිර්මාණය වෙනවා අපි මේ කතා කරන රුසියානු බෝල්ෂෙවික් විප්ලවයේ ප්‍රතිඵලයක් විදියට. බෝල්ෂෙවික් විප්ලවයේ ප්‍රතිඵලයක් විදියට. පස්සේ අපි කිව්වා 1922 වෙනකොට රුසියාව විතරක් නෙමෙයි තවත් රාජ්‍ය කිහිපයක් මේකාබද්ධ වෙලා සෝවියට් දේශය නිර්මාණය වීම හඳුනා ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ රුසියානු විප්ලවයේදී තවත් අපි කිව්වා බ්‍රෙස්ලි ටොක්ස් වගේ ගිවිසුම් හරහා යුද්ධේ නිවත් වෙන්නත් රුසියාව සමත් වෙනවා. ඒ විතරක් නෙමෙයි කර්මාන්ත ජනසතු කිරීම, ඉඩම් ජනසතු කිරීම වගේ දේවල් සිද්ධ වෙනවා. ඊට අමතරව සමාජවාදී න්‍යායයේ ව්‍යාප්තියක් සිද්ධ වෙනවා රුසියානු විප්ලවයේ පදනම් කරගෙන. සමාජවාදී න්‍යාය ව්‍යාප්ත වෙනවා. සමාජවාදී කියන එක ලෝකයේ ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. සමාජවාදී න්‍යාය ලෝකයේ ව්‍යාප්තිය ආරම්භ වෙන්නේ මේ බෝල්ෂෙවික් විප්ලවයේ ප්‍රතිඵලයක් විදිහට. එතකොට කියුබා 1959 කියුබන් විප්ලවය. ඊට පස්සේ 1949 චීන විප්ලවය. වගේ 1973 වියට්නාම් විප්ලවය වගේ තවත් සමාජවාදී විප්ලව ලෝකයේ තුල සිද්ධ වෙන්නේ රුසියානු විප්ලවයේ ප්‍රතිඵලයක් විදිහට. එතකොට අපිට පේනවා රුසියානු විප්ලවය යුරෝපා ඉතිහාසය විතරක් නෙමෙයි තනි රටකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි සමස්ත ලෝක ඉතිහාසයේම වැදගත් වෙන සංසිද්ධියක් විදිහට අපිට රුසියානු විප්ලවය දක්වන්න පුළුවන්. එහෙනම් රුසියානු විප්ලවය කියන්නේ ඔය වගේ ඉතාමත්ම වැදගත් ඒකකයක්. මේ වැදගත් පාඩම් ඒකකය ඔබලාට ඉතාමත්ම හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් තවත් මේ වගේ වැදගත් පාඩම් ඒකක වීඩියෝවක් සමග එකතු වීමේ බලාපොරොත්තුෙන් අදට අපි සමුගමු. එහෙනම් ඔබ සියලු දෙනාටම ජය වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරමින් ඔබෙන් අද දිනටම සමුගන්නවා මම අර්ථ බාලසූරිය. ස්තුතියි ඔබ සියලු දෙනාටම. ජය වේවා.